හෙලෝ ගයිස් අපි මේ වීඩියෝකින් කතා කරමු හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල සහ SO2 වල සහ සල්ෆියුරික් අම්ලයේ රසායනය සම්බන්ධයෙන්. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් වල ඔක්සි හාරක ප්‍රතික්‍රියා සැලකුවොත් අපි බලමු ඔක්සි හාරක කියන්නේ H2S ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. එතකොට අපි ගත්තොත් සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව H2S වල ඍණ 2යි. එහෙනම් මේ සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව වැඩි වෙන්න ඕන. එහෙනම් මොකද්ද මේ H2S සල්ෆර් බවට ඔක්සිකරණයට ලක් වෙනවා. අපි පළමුව මොකද්ද කරන්නේ මේ H2S වලට එකතු කරනවා ආම්ලික මාධ්‍යයේදී මැංගනේට් අයනය නැත්නම් KMnO4. එතකොට අපි දන්නවා ආම්ලික මාධ්‍යයේදී KMnO4 නැත්නම් මැංගනේට් අයනය H2S සමග ප්‍රතික්‍රියාවට භාජනය වෙලා මේ මැංගනේට් අයනය Mn2+ බවට ඔක්සිහරණයට ලක් වෙනවා. ඒ වගේම තමයි මේ H2S ඉහත පරිදි සල්ෆර් බවට ඔක්සිකරණයට ලක් වෙනවා. එතකොට මේ මැංගනේට් අයනයේ වර්ණය සැලකුවොත් දම් පාටයි. ඒ දම් පාට අවර්ණ බවට පත් වෙනවා. ඒ වර්ණ විපර්යාසත් සියල්ල අපි මතක තියාගන්න ඕන. එතකොට මේ සල්ෆර් අවක්ෂේප වීම නිසා බොර ගතියක් ඇති වෙනවා. එතකොට දෙවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මේ H2S වායුවට එකතු කරනවා ඩයික්‍රොමේට් අයනය. Cr2O7 2- අයන එකතු කරනවා ආම්ලික මාධ්‍යයේ තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. අපිට පුළුවන් අපි පළමු ප්‍රතික්‍රියාව සහ මේ දෙවෙනි ප්‍රතික්‍රියාව දෙකම රෙඩොක්ස් අංක ක්‍රමයෙන් තුලනය කරගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ ඩයික්‍රොමේට් අයනය ඔක්සිහරණයට ලක් වෙන්න ඕන ආම්ලික මාධ්‍යයේ තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හයිඩ්‍රජන් සල්ෆයිඩ් සැලකුවොත් ඒ සල්ෆර් බවට ඔක්සිකරණයට ලක් වෙනවා. එහෙනම් මේ ඩයික්‍රොමේට් අයනය Cr3+ බවට ඔක්සිහරණයට ලක් වෙන්න ඕන. එතකොට අපි සැලකුවොත් මේ ඩයික්‍රොමේට් අයනයේ වර්ණ විපර්යාසයේ තැබිලි පැහැය කොළ පාටට පත් වෙනවා. ඒ වගේම තමයි මේ සල්ෆර් අවක්ෂේප වෙන්නේ. එම නිසා බොර ගතියක් ඇති වෙනවා. එතකොට අපි සැලකුමු තුන්වෙනි ප්‍රතික්‍රියාව. තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලට අපි එකතු කරනවා Fe3+ අයනය. එතකොට අපි මේ ප්‍රතික්‍රියාව ලිව්වොත් අපි දන්නවා Fe3+ Fe2+ බවට තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. ඒ වගේම H2S වායුව කලින් ප්‍රතික්‍රියාවල වගේම සල්ෆර් බවට පත් වෙනවා. එතකොට මේ අවස්ථාවේ සල්ෆර් අවක්ෂේප වීම නිසා බොර ගතියක් ඇති වෙනවා. එතකොට අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාව සඳහා රෙඩොක්ස් අංක ක්‍රමය යොදා ගනිමින් තුලිත රසායනික සමීකරණයක් ලබා ගන්න. ඉන්පසු හතරවෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් හතරවෙනි ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු ප්‍රතික්‍රියාවට භාජනය වෙනවා ක්ලෝරින් වායුව සමග. එතකොට අපි දන්නවා මේ Cl2 වායුව Cl- බවට ඔක්සිහරණයට ලක් වෙනවා H2S සල්ෆර් බවට පත් වෙනවා. එතකොට අවසානයේ මේ ප්‍රතික්‍රියාව තුලනය කරාට පස්සේ අපිට ලැබෙන Cl වායුව සහ සල්ෆර් අවක්ෂේපය. අපි ඒතර පස්වෙනි ප්‍රතික්‍රියාව සලකමු. පස්වෙනි ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සමග H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් ප්‍රතික්‍රියාවට භාජනය කරනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ තෙතමනය ඇති විට. එතකොට මේ ආකාරයට ප්‍රතික්‍රියාව සිද්ධ වුණාම මේ SO2 වායුව සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව සල්ෆර් බවට පත් වෙනවා. ඒ වගේම ජලය සාදනවා. එතකොට අපි ගත්තොත් ඔක්සිකරණාංක වෙනස් වීම සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි. එතකොට සල්ෆර් වල ඔක්සිකරණ අවස්ථාව 0යි. ඒ වගේම SO2 වායුවේ ඔක්සිකරණ අවස්ථාව සල්ෆර් වල ධන 4යි. ඔක්සිහරණයට ලක් වුණා. H2S ඔක්සිකරණයට ලක් වුණා. ඊළඟට සලකමු ළමයි හයවෙනි ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන්. ඒතකොට හයවෙනි ප්‍රතික්‍රියාවේ තියෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලට එකතු කරන උණු සාන්ද්‍ර H2SO4 වායුව. එතකොට මේ H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ්
සල්ෆර් බවට පත් වෙනවා. සල්ෆර් බවට ඔක්සිකරණයට ලක් වෙනවා. එහෙනම් මේ උණුසාන්ද්‍ර H2SO4 අම්ලය SO2 වායු බවට පත් වෙනවා. එතකොට අපිට මේ සමීකරණය තුලනය කරගන්න පුළුවන් රෙඩොක්ස් අංක ක්‍රමයෙන්. එතකොට ඔක්සිකරණ අවස්ථාව වෙනස් වීම සැලකුවොත් H2S වල ඍණ දෙකේ ඔක්සිකරණ අවස්ථාව බිඳුව බවට පත් වෙනවා. සල්ෆියුරික් අම්ලයේ සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව ධන 6යි. මේ ධන 6 ධන 4 බවට ඔක්සි හරණයට ලක් වෙනවා. එතකොට අපි 7 වෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් 7 වෙනි ප්‍රතික්‍රියාවේදී H2S වායුව ක්‍රම දෙකකට ආකාර දෙකකට HNO3 සමග ප්‍රතික්‍රියාවට භාජනය කරනවා. එතකොට මේ H2S වලට එකතු කරනවා තනුක HNO3 අම්ලය. එවිට සල්ෆර් බවට පත් වෙන H2S වායුව ඒ වගේම තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන්නේ දූරු පැහැති වායුව. ඊට දෙවෙනි ආකාරය තමයි H2S වලට එකතු කරනවා උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය. එවිට මේ උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එකතු කරාම H2SO4 බවට ඔක්සිකරණයට ලක් වෙනවා. උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය NO2 බවට පත් වෙනවා. අපි ඉගෙන ගත්තා මොකද උණු සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එක් කරාම අනිකුත් ප්‍රභේදය එහි උපරිම ඔක්සිකරණ අංකයට යනවා. අපි ඊළඟට සැලකුමු ළමයි H2S වල ඔක්සිකාරක ප්‍රතික්‍රියා. එතකොට අපි කලින් සැලකුවේ ඔක්සිහාරක ප්‍රතික්‍රියා H2S වල. එතකොට මම උගන්වපු ප්‍රතික්‍රියා ටික ඔයගොල්ලෝ මතක තියාගත්තොත් ඉතාමත් පහසුවෙන් ඔයගලන්ට H2S සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියා ටික හොඳනම් ප්‍රමාණවත්. එතකොට අපි සැලකුවොත් H2S වල ඔක්සිකාරක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් අපි H2S වලට එකතු කරනවා සක්‍රීය ලෝහයක්. සෝඩියම් වැනි සක්‍රීය ලෝහයක් එකතු කරොත් අපිට ලැබෙනවා සෝඩියම් සල්ෆයිඩ් සහ හයිඩ්‍රජන් වායු පිට වෙනවා. එතකොට අපි ගත්තොත් සෝඩියම් වල ඔක්සිකරණ අවස්ථාව බිඳුවයි. එතකොට සෝඩියම් ප්ලස් බවට පත් වෙනවා. එතකොට ධන 1 අයනයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ සෝඩියම් ඔක්සිකරණයට තමයි ලක් වෙන්නේ. ඒ වගේම තමයි H2S වායුව මේ අවස්ථාවේදී හයිඩ්‍රජන් බවට පත් වෙලා. එහෙනම් ඒ අවස්ථාවේදී ලා තියෙන ඔක්සිහරණයක්. එතකොට අපි සැලකුවොත් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුවේ මේ හයිඩ්‍රජන් තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. දැන් බලමු ළමයි H2S වල ආම්ලික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන්. එතකොට අපි H2S වල පළමු එකතු කරනවා H2S වැඩිපුර ඇති විට. අපි එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. එතකොට මේ H2S වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම මොකද්ද වෙන්නේ? සෝඩියම් බයිසල්ෆයිඩ් හැදෙනවා. ඒ වගේම තමයි ජලය සෑදෙනවා. එතකොට මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවක්. එතකොට අපි දෙවෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇති විට අපි එකතු කරනවා H2S වායුව. එතකොට මොකක්ද සිද්ධ වෙන්නේ? H2S සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කළා අපිට ලැබෙනවා සෝඩියම් සල්ෆයිඩ් සහ ජලය. මෙන්න මේ ආකාරයට H2S වායුව අම්ලයක් ලෙස හැසිරෙනවා. ඉන්පසු තුන්වෙනි ප්‍රතික්‍රියාව සැලකුවොත් අපි සෝඩියම් වගේ සක්‍රීය හලෝ අපි කලිනුත් කතා කරා සෝඩියම් වගේ සක්‍රීය හලෝ වලට අපි එකතු කරනවා H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව. එතකොට ලැබෙනවා අපිට සෝඩියම් සල්ෆයිඩ් සහ හයිඩ්‍රජන් වායු පිට වෙනවා. අපි අවසාන වශයෙන් බලමු ළමයි H2S වායුව ජලය සමග දක්වන ප්‍රතික්‍රියා. එතකොට H2S වායුව කියන්නේ දුබල අම්ලයක් ලෙස හැසිරෙනවා.
එතකොට මේ දුබල H2S අම්ලය අපි සලකමු H2S වායුව මෙන්න මේ ආකාරයට ජලයේ දිය වෙනවා. H2S ජලීය ද්‍රාවණයක් සාධන. එතකොට මේ ප්‍රතික්‍රියාව සැලකුවොත් තාපදායි ප්‍රතික්‍රියාවක්. අපි මතක තියාගන්න ඕන දේ තමයි ඕනෑම වායුවක් ජලයේ දියවීම තාපදායි. එතකොට මේ ජලයේ දියවුණු H2S වායුව ජලයේ සමග මේ ආකාරයට ආකාර දෙකකට අවස්ථා දෙකකදී විකරණයට ලක් වෙලා පළමුව විකරණයෙන් අපි ලැබෙන බයිසල්ෆයිඩ් සහ H3O+ ඒ වගේ මේ ඉන්පසු සෑදුණු බයිසල්ෆයිඩ් අයනය විකටනයෙන් සල්ෆයිඩ් අයනය සහ H3O+ සාදනවා. අපි සැලකුවොත් H2S වායුව මේ ආකාරයකට අවස්ථා දෙකකට විකරණයේ භාජනය වෙනවා. අපි දැන් බලමු ළමයි සල්ෆර් ඩයොක්සයිඩ් වායුවේ රසායනික සම්බන්ධය. ඒතර අපි මුලින්ම කතා කරමු සල්ෆර් ඩයොක්සයිඩ් නිපදවීම සම්බන්ධයෙන්. ඒතර අපිට පළවෙනි ආකාරය තමයි සල්ෆර් ඩයොක්සයිඩ් නිපදවන්න පුළුවන් සෝඩියම් සල්ෆයිඩ් වලට. නැත්නම් ඕනෑම සල්ෆයිඩ් ද්‍රාවණයකට අපි එකතු කරොත් අණුක අම්ලයක්. අපි මේ අවස්ථාවේදී එකතු කරනොත් අණුක HCl. එවිට අපිට ලබා ගන්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අතිරේක ඵලයේ විදිහට ලැබෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. මේ ප්‍රතික්‍රියාවේදී ඉන්පසු දෙවෙනි ප්‍රතික්‍රියාවේදී සෝඩියම් තයෝසල්ෆේට් වලට අපි එකතු කරනවා තනුක HCl. ඊට අපිට සෝඩියම් ක්ලෝරයිඩ් ලැබෙනවා අතිරේක ඵලයේ විදිහට. ඒ වගේම සල්ෆර් ලැබෙනවා. තව SO2 වායු නිදහස් වෙනවා. ඉන්පසු තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී අපි සල්ෆර් අලෝහයට එකතු කරනවා උණු සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. එවිට අපිට SO2 වායුව ලබා ගන්න පුළුවන්. තව අතිරේක ඵල විදිහට අපිට ලැබෙනවා ජලය. ඒ වගේම හතරවෙනි ප්‍රතික්‍රියාව විදිහට අපි කාබන් වලට එකතු කරනවා උණු සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. අපිට ලැබෙනවා එතකොට SO2 වායුව සහ CO2 වායුව. එතකොට මේ ක්‍රම හතරෙන් අපිට පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නිපදවන්න. අපි ඊළඟට බලමු ළමයි SO2 වායුව හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන්. එතකොට SO2 වායුවට අපි එකතු කරොත් මෙන්න ප්‍රතිකාරක. පළමු ආම්ලික මාධ්‍යයේදී KMnO4 එකතු කරොත් මේ MnO4- අයන Mn2+ බවට පත් වෙනවා. ඒතර ඇති වෙන වර්ණ විපර්යාසය දම් පාට අවර්ණ වෙනවා. එතකොට මොකද්ද මේ අවස්ථාවේදී අපි දන්නවා MnO4- Mn2+ බවට ඔක්සිහරණයට ලක් වුණා. එහෙනම් SO2 සල්ෆේට් අයනයේ බවට ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. ඒතකොට ඒ වගේම තමයි මේ SO2 වායුවට අපි එකතු කරොත් ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් ඩයික්‍රොමේට් මේ ඩයික්‍රොමේට් අයනේ Cr3+ බවට පත් වෙනවා. ඒතකොට ඇති වෙන වර්ණ විපර්යාසය තැඹිලි පාට කොළ පාට බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ SO2 වායුවට අපි එකතු කරොත් ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් ක්‍රොමේට් මේ ක්‍රොමේට් අයනේ Cr3+ බවට පත් වෙනවා. ඒතකොට ඇති වෙන වර්ණ විපර්යාසය කහ පාට කොළ පාට බවට පත් වෙනවා. ඒ වගේම තමයි හතරවෙනි ක්‍රමය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ SO2 වායුව අවර්ණ හුණු දියර තුලින් යවනවා. එතකොට මොකද්ද වෙන්නේ? කිරි පැහැයක් ඇති වෙනවා. එතකොට අවසාන විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ SO2 වායුව තෙත වර්ණවත්
මල් පෙත්තකට ස්පර්ශ කළ විට අපිට ලැබෙන නිරීක්ෂණය තමයි එම වර්ණවත් මල් පෙත්ත తాවකාලිකව අවර්ණ වෙනවා. මුලින් බලමු ළමයි SO2 ජලය සමග දක්වන ප්‍රතික්‍රියාව. එතකොට අපි ගත්තොත් SO2 වායුව ජලයේ දිය වුණාම මෙන්න මේ ආකාරයට H2SO3 තමයි සාදන්නේ. එතකොට මේ සෑදෙන H2SO3 අම්ලය ජලයේදී ආකාර දෙකකට විඝටනයට ලක් වෙනවා. එතකොට අපිට ලැබෙනවා H3O+ සහ බයි සල්ෆයිඩ් අයනය. එතකොට අපි අනිවාර්යයෙන් මේ තත්ත්ව සඳහන් කරන්න ඕනේ එක ප්‍රභේදයේ. ඉන්පසු මේ සෑදෙන බයි සල්ෆයිඩ් අයනය නැවත ජල විච්ඡේදනයට භාජනය වෙලා මේ බයි සල්ෆේට් අයනයෙන් H+ නිකුත් කරනවා. ඒ නිකුත් කරන H+ හයිඩ්‍රජන් සමග එකතු වෙනවා. ඒ ආකාරයට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට H3O+ සෑදෙනවා. ඒ වගේම සල්ෆයිඩ් අයනය සෑදෙනවා. එතකොට මේ ආකාරයට තමයි SO2 වායු ජලයේ ප්‍රතික්‍රියාවට භාජනය වෙන්නේ. ඊළඟට බලමු ළමයි සල්ෆර් ඩයොක්සයිඩ් වායු ඔක්සිහාරක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන්. එතකොට අපි සැලකුවොත් සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරක ප්‍රතික්‍රියාවදී සිද්ධ වෙන්නේ ඔක්සිකරණයට තමයි ලක් වෙන්න ඕන. එහෙනම් සල්ෆේට් අයනය බවට පත් වෙනවා. අපි සලකුණු පළවෙනි ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේදී අපි එකතු කරනවා KMnO4. එතකොට මොකද්ද වෙන්නේ? මේ SO2 වායුව සල්ෆේට් බවට පත් වෙනවා. සල්ෆේට් බවට ඔක්සිකරණයට ලක් වෙනවා. එහෙනම් මේ MnO4- අයනය Mn2+ බවට පත් වෙනවා. එතකොට මේ අවස්ථාවේ සිද්ධ වෙන වර්ණ පර්යාසය අපි දන්නවා MnO4- වල වර්ණය දම් පාටයි, දම් පාට අවර්ණ වෙනවා. මේ SO2 වායුව සෑදීම නිසා සල්ෆේට් අයනයේ සෑදීම නිසා කිසිදු වර්ණ විපර්යාසයට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි ප්‍රතික්‍රියාව අපි සැලකුවොත් ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් ඩයික්‍රොමේට් වලට අපි එකතු කරනවා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. එතකොට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව එකතු කරාම සල්ෆේට් අයනය තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඩයික්‍රොමේට් අයනය Cr3+ බවට ඔක්සිහරණයට ලක් වෙනවා. එහෙනම් තැබිලි පැහැය කොළ පාටටපත් වෙනවා. එතකොට තුන්වෙනි ප්‍රතික්‍රියාව අපි සැලකුවොත් තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී Fe3+ අයනය සමග තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට SO2 වායුව සල්ෆේට් බවට පත් වෙනවා. ඒ වගේම Fe3+ Fe2+ බවට ඔක්සිහරණයට ලක් වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා තුන් දෙනාම අපිට තුලනය කරගන්න පුළුවන් රෙඩොක්ස් අංක ක්‍රමය යොදා ගනිමින්. එතකොට හතරවෙනි ප්‍රතික්‍රියාවේදී මොකද සිද්ධ වෙන්නේ? සල්ෆර් ඩයොක්සයිඩ් වායුවේ ජලීය ද්‍රාවණයකට අපි එකතු කරනවා හැලජනයක්. අපි උදාහරණයක් විදිහට අරගමු Br2. Br2 එක් කරාම මොකද සිද්ධ වෙන්නේ? අපි දන්නවා Br2 Br- බවට පත් වෙනවා. එහෙනම් මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ ඔක්සිහරණයක්. එහෙනම් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. එහෙනම් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සල්ෆේට් අයනයේ බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව අපි සම්පූර්ණ වශයෙන් තුලනය කරාම අපිට ලැබෙනවා HBr සහ H2SO4. පස්වෙනි ප්‍රතික්‍රියාවදී සිද්ධ වෙන්නේ මොකද්ද? H2O2 සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමග අපි SO2 වායුව සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ප්‍රතික්‍රියාවට භාජනය කරනවා. එතකොට අපිට ලැබෙනවා H2SO4. එතකොට අපි දන්නවා සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව -4යි. සල්ෆේට් වල -6ටපත් වෙනවා. මේ ප්‍රතික්‍රියාව වඩාත් පැහැදිලිව මම අර්ධ ප්‍රතික්‍රියාවල লীලා පෙන්නන්නම් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි ගත්තොත් H2O2
ඔක්සිහරණයට තමයි ලක් වෙන්න ඕන. එහෙනම් H2O2 ජලයේ බවට පත් වෙනවා. ඒතර මේ අර්ධ ප්‍රතික්‍රියාව තුලනය කරොත් අපිට මේ ආකාරයට තුලනය කරගන්න පුළුවන්. අපි පළමු ඔක්සිජන් තුලනය කරන්න ඕන. ඉන්පසු හයිඩ්‍රජන් තුලනය කරන්න ඕන. ඒතර අපිට පේනවා වම් අත පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් 4 දෙනෙක්, දකුණු අත පැත්තේ තියෙන්නේ දැනට හයිඩ්‍රජන් දෙන්නයි. එතකොට අපිට පුළුවන් 2S+ එකතු කරලා මේ ආකාරයට හයිඩ්‍රජන් තුලනය කරන්න. ඉන්පසු අපි ආරෝපණය තුලනය කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරන්න. ඊට ආරෝපණය සම්පූර්ණයෙන් තුලනය වෙනවා. එතකොට දෙවෙනි ප්‍රතික්‍රියාවේ තියෙන SO2 වායුව සල්ෆේට් බවට පත් වෙනවා. එතකොට අපි පළමු ඔක්සිජන් තුලනය කරන්න ඕනේ. එහෙනම් 2යි ජලාණු දෙකක් එක්කව කරන්න ඕනේ. එතකොට ඊපසු 4S+ එකතු කළා මේ ආකාරයට අපිට පුළුවන් ආරෝපණය තුලනය කරගන්න. එතකොට මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් එකතු කිරීමෙන් අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් කරන්න. එතකොට ඒ වගේම තමයි මේ ජලාණු දෙකත් ඉවත් වෙනවා. අවසාන වශයෙන් මෙන්න මේ ප්‍රතික්‍රියාව අපිට ලැබෙනවා. එතකොට අපි සලකමු සල්ෆර් ඩයොක්සයිඩ් වායුවේ විරංජක ක්‍රියාව. මේ විරංජක ක්‍රියාව සැලකුවොත් සල්ෆර් ඩයොක්සයිඩ් වල යම්කිසි වර්ණවත් ද්‍රව්‍යයක් තියෙනවා X කියලා. එතකොට මේ වර්ණවත් ද්‍රව්‍යයට SO2 වායුව ඇල්ලුවට පස්සේ නැත්නම් ස්පර්ශයට ලක් කරොත් මේ වර්ණවත් ද්‍රව්‍ය අවර්ණ ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. එතකොට මොකක්ද සිද්ධ වෙන්නේ? මේ වර්ණවත් ද්‍රව්‍ය මේ X කියන වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිහරණයට තමයි ලක් වෙන්නේ. එහෙනම් මේ X කියන වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිහරණයට ලක් වෙනවා නම් සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණයට ලක් වෙන්න ඕන. එතකොට අපි සැලකුවොත් මෙහෙනම් X කියන වර්ණවත් ද්‍රව්‍ය X- බවට ඔක්සිහරණයට ලක් වෙනවා ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින්. ඒ වගේම තමයි සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සල්ෆේට් බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන පිට කරලා මේ ආකාරයට. එතකොට මේ පළමු සහ දෙවන අර්ධ ප්‍රතික්‍රියා එකින් එක ඉලෙක්ට්‍රෝන ඉවත් වන ආකාරයට එකතු කිරීමෙන් අපිට පුළුවන් SO2 වල විරංජක ක්‍රියාවට අදාළ ප්‍රතික්‍රියාව ලබා ගන්න. බලමු ළමයි අපි H2SO4 අම්ලයේ රසායනික සම්බන්ධයෙන්. එතකොට H2SO4 අම්ලය කියන්නේ දිව්බාෂ්මික අම්ලයක්. එතකොට අපි H2SO4 අම්ලයේ ව්‍යුහය සැලකුවොත් මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක් තමයි පවතින්නේ. එතකොට අපිට පේන OH කාණ්ඩ දෙකක් පවතිනවා. එම නිසා තමයි දිව්බාෂ්මික අම්ලයක් වෙන්නේ. එතකොට අපි සැලකුවොත් මේ H2SO4 වල ජලයේ දියවීම ජල ද්‍රව්‍යතාව සැලකුවොත් මෙන්න මේ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. පළමු විඝටනය වේගෙන් සිදු වෙනවා. ඒ කියන්නේ 100%ක්ම මේ විඝටනය සිදු වෙනවා. ඒතකොට H3O+ සහ බයිසල්ෆේට් අයනය සෑදෙනවා. මේ විඝටනය 100%ක් සිදු වෙනවා. ඉන්පසු අපි දෙවනි විඝටනය සැලකුවොත් මේ බයිසල්ෆේට් අයනය H+ නිදහස් කරලා නැවත H3O+ සාදනවා. එතකොට නමුත් මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ 10% පමණ තමයි විඝටනය සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි සමතුලිත ප්‍රතික්‍රියාවක් බවට පත් වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී 10% පමණ විඝටනය වෙනවා. එතකොට අපි සැලකුවොත් පළමු විඝටනීයතේ Ka1, දෙවන විඝටනීයතේ Ka2, Ka1 ඉතාමත් විශාලයි Ka2 වල අගයට වඩා. අපි මුලින්ම සලකමු H2SO4 වල ඔක්සිකාරක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන්. එතකොට අපි ගත්තොත් පළමු ප්‍රතික්‍රියාව තමයි ළමයි
තනුක H2SO4 අපි එකතු කරනවා පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම් හෝ ඇලුමිනියම් හෝ ෆෙරස් ආදී ලෝහ වලට එකතු කරනවා. එතකොට මොකක්ද සිද්ධ වෙන්නේ? මේ සිංක් වලට අපි එකතු කරොත් H2SO4 අපිට ලැබෙනවා සිංක් සල්ෆේට්. ඒ වගේම හයිඩ්‍රජන් වායු නිදහස් වෙනවා. එතකොට මේ අවස්ථාවේ අපි ගත්තොත් සිංක් වල ඔක්සිජන් අවස්ථාව 0යි. නමුත් සිංක් 2+ බවට පත් වෙන. එහෙනම් ධන 2 බවට පත් වෙන ඔක්සිජන් අවස්ථාව. එතකොට මේ H2SO4 වල හයිඩ්‍රජන් තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. ඉන්පසු අපි සලකමු දෙවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රතික්‍රියාවේදී අපි කොපර් ලෝහයට එකතු කරනවා උණු H2SO4 අම්ලය. උණු සාන්ද්‍ර H2SO4 අම්ලය. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. කොපර් ලෝහය කොපර් 2+ බවට පත් වෙනවා. එතකොට කොපර් 2+ සල්ෆේට් සමග එකතු වෙලා කොපර් සල්ෆේට් සාදනවා. ඒ වගේම තමයි මේ උණු සල්ෆියුරික් අම්ලය SO2 බවට ඔක්සිහරණයට ලක් වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව අපිට රෙඩොක්ස් අංක ක්‍රමයෙන් තුලනය කරගන්න පුළුවන්. අපි ඊළඟට සලකමු මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් අපි H2SO4 අම්ලය එකතු කරනවා කාබන් වලට. කාබන් වලට එකතු කරොත් උණු සාන්ද්‍ර H2SO4 අම්ලය මේ ආකාරයට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. SO2 වායුව සෑදෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදෙනවා. තව ජලය සෑදෙනවා. එතකොට අපි ගත්තොත් කාබන් මේ අවස්ථාවේ ඔක්සිකරණය වෙනවා. කාබන් වල ඔක්සිකරණ අවස්ථාව 0 සිට ධන 4 දක්වා වැඩි වෙනවා. උණු සාන්ද්‍ර H2SO4 අම්ලයේ සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව අපි දන්නවා ධන 6යි. එතකොට SO2 බවට පත් වුනහම සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව ධන 4ට පත් වෙනවා. ඉන්පසු ඊළඟ ප්‍රතික්‍රියාව සැලකුවොත් අපි සල්ෆර් වලට එකතු කරනවා උණු සාන්ද්‍ර H2SO4 අම්ලය. එතකොට මේ සල්ෆර් වලට උණු සාන්ද්‍ර H2SO4 එකතු කරාම අපිට ලැබෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සහ ජලය. එතකොට මෙතන සල්ෆර් 0 සිට ධන 4 දක්වා ඔක්සිකරණයට ලක් වෙනවා. උණු සාන්ද්‍ර H2SO4 ධන 6 සිට ධන 4 දක්වා ඔක්සිහරණයට ලක් වෙනවා. අපි ඊළඟට සලකමු H2SO4 අම්ලයේ මෙන්න මේ ලවණ සමග ප්‍රතික්‍රියාව KBr හෝ පොටෑසියම් බ්‍රෝමයිඩ් හෝ පොටෑසියම් අයඩයිඩ් වලට අපි එකතු කරනවා සාන්ද්‍ර H2SO4 අම්ලය. එතකොට පළමුව මේ HBr සහ HI අයන HI අම්ල අපිට ලැබෙනවා. මේ ලැබෙන HI සහ HBr අම්ල තව දුරටත් ඔක්සිකරණයට ලක් වෙලා හැලජන අණු මුක්ත කරනවා. පොටෑසියම් බ්‍රෝමයිඩ් වලට අපි එකතු කරොත් සාන්ද්‍ර H2SO4 අපිට ලැබෙනවා පොටෑසියම් සල්ෆේට් සහ SO2 වායුව සහ බ්‍රෝමයිඩ් වායුව. ඒ වගේම තමයි පොටෑසියම් අයඩයිඩ් වලට අපි එකතු කරොත් H2SO4 අපිට ලැබෙනවා පොටෑසියම් සල්ෆේට් SO2 සහ I2 වායුව. ඒතර මේ I2 කියන්නේ දම් පැහැති වායුවක්.
ඒතර ඒ වගේම තමයි මේ Br2 කියන්නේ දුඹුරු පැහැති වායුවක්. මම එක ප්‍රතික්‍රියාවක් ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද මේ අවස්ථාවේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කියලා පියවර දෙකකට. මේ පොටෑසියම් බ්‍රෝමයිඩ් අපි සලකමු. එයාට H2SO4 එකතු කරාම මේ ආකාරයට පොටෑසියම් සල්ෆේට් සහ HBr සාදනවා. මේ සෑදෙන HBr H2SO4 සමග ප්‍රතික්‍රියාවට භාජනය වෙලා Br2 සහ SO2 සහ ජලය සාදනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව රෙඩොක්ස් ප්‍රතික්‍රියාව බවට තමයි පත් වෙන්නේ. එතකොට මේ පළමු සහ දෙවන ප්‍රතික්‍රියා එකින් එක එකතු කිරීමෙන් HBr ඉවත් වෙන ආකාරයට එකතු කිරීමෙන් අපිට පුළුවන් මේ අවසාන ප්‍රතික්‍රියාව ලබා ගන්න. අපි ඊළඟට සලකමු විජලකාරක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් H2SO4 අම්ලයේ. එතකොට අපි පළමු ප්‍රතික්‍රියාව සලකුවොත් උක්සීනි වලට. උක්සීනි වලට අපි එකතු කරනවා සාන්ද්‍ර H2SO4 අම්ලය. එතකොට උක්සීනි වල සූත්‍රය සලකුවොත් කාබන් 12යි, හයිඩ්‍රජන් 22යි සහ ඔක්සිජන් 11යි. එතකොට සාන්ද්‍ර H2SO4 එකතු කරොත් අපිට ඕන මොකද්ද මේ විජලකාරකයේදී සිද්ධ වෙන්නේ උපරිම ජලාණු ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න. එතකොට අපිට පුළුවන් මේම ඔක්සීනි වල අණුවෙන් ජලාණු 11ක් ඉවත් කරන්න. එහෙනම් අපිට මෙන්න මේ ආකාරයට තමයි ප්‍රතික්‍රියාව ලැබෙන්නේ. ජලාණු 11ක් ඉවත් කරලා පස්සේ කාබන් අණු 12ක් ඉතිරි වෙනවා. එතකොට මේ ඔක්සීනි වලට සාන්ද්‍ර H2SO4 එකතු කරාට පස්සේ කළු පැහැති ශේෂයක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට අපි සලකමු දෙවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රතික්‍රියාවේදී ග්ලූකෝස් වලට අපි එකතු කරනවා H2SO4 සාන්ද්‍ර H2SO4. එතකොට අපි දන්නවා ග්ලූකෝස් වල සූත්‍රය C6H 12යි කාබ් ඔක්සිජන් අණු පරමාණු 6යි. එතකොට H2SO4 එකතු කරාම කාබන් 6 දෙනෙක් අපිට ලැබෙනවා ජලාණු 6ක් ඉවත් වෙනවා. අපි ඊට පස්සේ තුන්වෙනි ප්‍රතික්‍රියාව සලකමු. තුන්වෙනි ප්‍රතික්‍රියාවේදී ඔක්සැලික් අම්ලය තියෙන්නේ ඒ කියන්නේ H2C2O4. ඔක්සලේට් අයන කියන්නේ C2O4 2-. ඒතර ඔක්සැලික් අම්ලය කියන්නේ මේ ඔක්සලේට් අයනයට හයිඩ්‍රජන් සම්බන්ධ වුණාම. එතන මේ ඔක්සැලික් ආම්ලයට අපි එකතු කරොත් සාන්ද්‍ර H2SO4 මේ විදිහට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඔක්සැලික් ආම්ලය සමග උපරිම ජලාණු ප්‍රමාණයක් ඉවත් වෙනවා. එතන ජලාණුවක් ඉවත් වෙනවා. ඊට පස්සේ කාබන් මොනොක්සයිඩ් සහ CO2 වායුව සෑදෙනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රතික්‍රියාවේදී ෆෝමික් ආම්ලය කියන්නේ HCOOH තමයි සූත්‍රයේ ෆෝමික් ආම්ලය. මේ ෆෝමික් ආම්ලයට අපි එකතු කරනවා සාන්ද්‍ර H2SO4. ඒතර අපිට පුළුවන් මේ ෆෝමික් ආම්ලයෙන් එක ජලාණුවක් ඉවත් කරන්න. එවිට අපිට කාබන් මොනොක්සයිඩ් ලැබෙනවා. එතකොට ළමයි මේ විදිහට තමයි විශේෂයෙන්ම හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ සල්ෆියුරික් අම්ලයේ ප්‍රතික්‍රියා සහ රසායනය වෙනස් වෙන්නේ. ඒතර ඕගොල්ලන්ට මේ ප්‍රතික්‍රියා ටික මතක තියාගත්තොත් හොඳනම් ප්‍රමාණවත් එක්සෑම් එකකට මුහුණ දෙන්න. ඒතර ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ යාළුවෝ අතර share කරන්න.